ආදරණීය දුවේ පුතේ. අදත් අපි 13 වෙනි ශ්‍රේණිය තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂය පිළිබඳව සාකච්ඡා කරමු. එහි මීට පෙර අපි නිපුණතාව අංක 11 පිළිබඳව සාකච්ඡා කරා. එහිදී සාර්වදරුවේ අන්තර්ජාල සම්බන්ධී අන්තර්ජාල එහෙම නැත්නම් Internet of Things IoT ගවේෂණය කොට අදාළ සරල යෙදුම් සංවර්ධනය කිරීමට නිහිත පද්ධතිවල එහෙම නැත්නම් embedded system තැනුම් ඒකක හඳුනා ගනි. මේක තමයි අපේ නිපුණතාවය. එහි නිපුණතා මට්ටම 11.1 නිහිත පද්ධතිවල එහෙම නැත්නම් embedded systems වල මූලික තැනුම් ඒකක පිළිබඳ දැනුම ලබා ගනි. මේක තමයි අපේ නිපුණතා මට්ටම. ඉගෙනුම් පළ අපි මේට ඉස්සරහා සාකච්ඡා කරා මේ අයරින් සුන්ද්‍ර පාලක මයික්‍රෝකන්ට්‍රෝලර් පදනම් වූ සංවර්ධන පද්ධති හඳුනාගෙන ලයිස්තුගත කරයි. සුන්ද්‍ර පාලක පදනම් වූ සංවර්ධන පද්ධතියක ඇති ලක්ෂණ විස්තර කරයි. අන්තර්ජාලය භාවිත කරමින් සුන්ද්‍ර පාලක පදනම් වූ පද්ධතියක් වැඩි දියුණු කිරීමට අවශ්‍ය මුදුකාංග හඳුනාගෙන බාගත කරයි. සුන්ද්‍ර පාලක පදනම් වූ සංවර්ධන පද්ධතිය යොදා ගනිමින් සරල යෙදුම් සංවර්ධනය කරයි. එහි ප්‍රායෝගික ක්‍රියාකාරකම් ආලෝක ත්‍රිවතාව අණුව ආලෝක විමෝචන ඩයෝඩයක් දැල්වීම සහ නිවා දැමීම කාමර උෂ්ණත්වයේදී විදුලි පංකාවක් ක්‍රියාත්මක කිරීමට සැලැස්වීම චුම්බක යතුරක් භාවිතයෙන් දොරක් විවෘතව හෝ වැසී හෝ ඇද්දැයි අනාවරණය කර ගැනීම වැනි ක්‍රියාකාරකම් ඔබට කළ හැකි වේයයි අපි අපේක්ෂා කරනවා මේ පාඩම ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව. අපි මෙහිදී ආලෝක ත්‍රිවතාවය මත පදනම් වූ LED බල්බයක් ස්වයංක්‍රීයව දැල්වීම. ඒ කියන්නේ ආලෝකය අඩුවන විට එය ස්වයංක්‍රීයව දැල්වීමත් ආලෝකය නැවත වැඩි වන අවස්ථාවකදී එය නිවා දැමීමත් ඉබේම සිදුවෙන බල්බයක් තමයි අපි මේ සකස් කරන්න හදන්නේ. අපි දැන් බලමු මේ ස්වයංක්‍රීය බල්බය සාදා ගන්න අපිට අවශ්‍ය වෙන ද්‍රව්‍ය. අපි මීට පෙර සාකච්ඡා කර පරිදිම අපිට අවශ්‍ය වෙනවා ඩෙවලොප්මන්ට් බෝඩ් එක. මොකද්ද? Arduino Uno සුන්ද්‍ර පාලකය මත පදනම් වූ සංවර්ධන පූර්ව ඩෙවලොප්මන්ට් බෝඩ් එක අවශ්‍යයි. එතකොට LED බල්බයක් අවශ්‍යයි. මෙය ඉබේපත් වෙන බල්බ එක. ඒ වගේම අපි මීට ඉස්සෙල්ලා උදාහරණයේදී සාකච්ඡා කර පරිදිම 220 ඕම් ප්‍රතිරෝධකය අවශ්‍ය වෙනවා. ඒ LED බල්බය සම්බන්ධ කිරීම සඳහා. ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක්. ඒ කියන්නේ LDR. ඒ අවශ්‍ය වෙනවා. ඒ වගේම 10 කිලෝ ඕම් ප්‍රතිරෝධකයක්. මේ කියන්නේ 10 වැඩි කිරීම 1000ක් ප්‍රමාණය 10000ක ඕම් ප්‍රතිරෝධකයක් අපිට අවශ්‍ය වෙනවා. දැන් අපි බලමු මේ ආලෝක සංවේදී ප්‍රතිරෝධකය කියන්නේ මොකක්ද කියලා. Light Dependent Resistor LDR. Light Dependent Resistor එක ආලෝක ත්‍රිවතාවය මත පදනම් වූ එහි ප්‍රතිරෝධකය වෙනස් කරනවා. ඒ කියන්නේ ආලෝකය වෙනස් වෙන විට මේ ප්‍රතිරෝධී අගය අඩු වැඩි වෙනවා. එහෙමනම් ඒ ගමන් කරන ධාරාව වෙනස් වෙනවා. ධාරාව අඩු වැඩි වෙනවා. එතකොට අපිට මේ ගුණය යොදාගෙන අපිට පුළුවන් අපේ මේ බල්බය පත්තු වෙන්න නිවෙන්න සකස් කරගන්න මේ ධාරාව වෙනස් වීම ගුණය භාවිත කරමින්. එතකොට මේ අපි සර්කිට් එකක අපි පෙන්වුම් කරන්නේ මෙන්න මේ සිම්බල් එකෙන් මේ රෙජිස්ටරය මතට ආලෝකය වටනම එය වෙනස් වෙන බව පෙන්වන්න තමයි මේ සිම්බල් එක යොදලා තියෙන්නේ. අපි බලමු මේ සර්කිට් එක කොහොමද තියෙන්නේ කියලා. ඔබ මේ සර්කිට් එකේ ඔබ මතක ඇති මේ තියෙන කොටස අපේ Arduino Uno board එක. ඒ මෙන්න මේ කොටස ගත්තම මීට පෙර අපි සාකච්ඡා කර පරිදිමයි 220 ඕම් රෙජිස්ටරය සහ ඒ ප්‍රතිරෝධක සම්බන්ධ වෙනවා LED බල්බය. ඊට අමතරව මේ පැත්තේ අපිට දකින්න ලැබෙනවා අලුතෙන් කොටසක්. මොකද්ද මේ තියෙන්නේ LDR අපේ LDR light dependent resistor
එය ඊතල දෙක ඇතුළට ගමන් කරනවා. මෙහි ඊතල පිටට ගමන් කරනවා. මේ බල්බ් එකෙන් එළියට ආලෝකය ලබා දෙනවා. මේ LDR මතට ආලෝකය ලැබෙනවා. ඒ බව පෙන්වන ඊතල දෙක තියෙන ආකාරය වෙනස් වෙනවා. මේ තිබෙනවා 10 කිලෝ ඕම් රෙසිස්ටරය ප්‍රතිරෝධකය. මේ වයරය නැවතත් අපි ග්‍රවුන්ඩ් වෙනවා. මේ GND හා සම්බන්ධ වෙනවා මේ වයර් එක. ඒ වගේම අනිත් වයර් එකක් අපි 5 වෝල්ට් හා සම්බන්ධ වෙනවා. මෙහි මේ මැදින් සම්බන්ධ වුණු වයර් එකක් අපි ගෙනියනවා ඒ බිඳුව. ඒ කියන්නේ ඇනලොග් බිඳුව ස්ථානයට සම්බන්ධ කරනවා. එතකොට මේ LDR එක මත ආලෝකය වැටීම මත වෝල්ටේජ් වෙනස් වීමෙන් මේ ගමන් කරන ධාරාව අඩු වැඩි වෙනවා. මේ ස්ථානයේ වෝල්ටේජ් එක වෙනස් වෙනවා. ඒ වෝල්ටේජ් එක අනුව මෙන්න මේ ඇනලොග් මේ පින් එකට යන ධාරාවත් වෙනස් වෙනවා. අපි මේ ධාරාව මැනීමෙන් අපිට පුළුවන් වෙනවා අපි මේ අවස්ථාවේදී අපිට තිබෙන ආලෝක ත්‍රිවතාවය මොකක්ද කියලා යම්කිසි අදහසක් ලබා ගන්න. ඒ අදහස අනුව ඒ තියෙන විශාලත්වය අනුව අපිට පුළුවන් මේ බල්බය පත් වෙනවද නැද්ද කියන එක තීරණය කරන්න. මේ තියෙන්නේ ඒ සාමාන්‍යයෙන් හැඩය අපි ප්‍රායෝගිකව මේ ප්‍රැක්ටිකල් එක කරලා බලනවා. ඒකම මේ කොටස ආයෙත් බැලුවොත් මෙහිදී මේ අර්ත් එකට සම්බන්ධ වෙනවා මේ පැත්තෙන් අර්ත් එකට ගෙනියනවා. ඒ කියන්නේ GND සම්බන්ධ වෙනවා ඍණාග්‍රය. මෙතන රේෂ්ත්‍රය තියෙනවා විශාල රේෂ්ත්‍රය. එතකොට මේ පැත්ත ධන 5 අග්‍රයට සම්බන්ධ කරනවා. ඒක තමයි අපේ බාහිර පරිපථය වෙන්නේ. මේ කොටස ආයි බාහිර පරිපථයක් වෙනවා. අපේ මේ Arduino Uno බෝඩ් එකට අමතරව. මේ රූප සටහනින් පෙන්වුම් කරනවා කොහොමද මේක පරිපථය සකස් කරන්නේ. ඔබට පේනවා මේ ධන හා ඍණ අග්‍ර දෙක මෙතනින් අපි ඒ කියන්නේ 5 වෝල්ට් සහ GND කියන වයර් දෙක අරන් ඇවිල්ලා මේ අපේ මේ බෝඩ් එකේ ධනාග්‍රය යටින් තියෙනවා උඩ ඍණාග්‍රය තියෙනවා. ඒ දෙකට සම්බන්ධ කරනවා. ඒකම මේ අපේ සර්කිට් එකේ මැදින් මෙන්න මේ කණු දෙක අතර ස්ථානයක අපි ගෙනියනවා ඇනලොග් බිඳුව ස්ථානයට. ඒකම මේ ඍණාග්‍රයෙන් අපි ගත්තොත් ඍණාග්‍රයේ සිට මේ රේෂ්ත්‍රයට සම්බන්ධ වෙනවා. රේෂ්ත්‍රයෙන් පස්සේ අපි එනවා LDR එකට. ඒ දෙක අතර තමයි අර ඇනලොග් දක්වා ගෙනියන්නේ ඇනලොග් බිඳුව අග්‍රය දක්වා ගෙනියන්නේ. එතනින් පස්සේ ආපහු මෙහි ධනාග්‍රය කරා ගෙනියනවා. මේ විදිහට මේ කොටස සම්පූර්ණ වෙනවා. එතකොට මෙතනින් ගෙනියන අගය අනුව ඒ බිඳුවේ අගයන් වෙනස් වෙනවා. මේ ආලෝකය අඩු වැඩි වෙනකොට ඒ බිඳුවේ අගය වෙනස් වෙනවා. ඒ අගේ අපේ ප්‍රෝග්‍රෑම් එකක් මගින් සොයලා බලලා අර ඉස්සෙල්ලා වගේම අපේ මේ බල්බ් එක LED බල්බ් එක පත්තු කරන්න ඕනේ. ඒක පත්තු ගන්න කොහොමද? මේ ඍණාග්‍රය මෙතෙන්ට ආවා. මේකේ ඍණාග්‍රය අපි මේ සවි කරා, ධනාග්‍රය මේ පැත්තට සවි කරා. එය මේ රේෂ්ත්‍රය 220 ඕම් රේෂ්ත්‍රය හරහා අපි යනවා 8 කියන පින් එකට. මොකද 8 කියන පින් එකේ තමයි අපි මේ පත්තු කරන්න දෙපාද කියන එක තීරණය කරන්නේ. එතකොට එහෙමනම් අපි මේ ආලෝක ත්‍රිවතාවය අනුව මේ A බිඳුව වෙනස් වෙනවා. ඒ බිඳුව වෙනස් වන අගය අනුව අපි 8 කියන ස්ථානය 8 කියන පින් එක වෙනස් කරන්න ඕනේ. එහෙම වෙනස් කළොත් අපිට පුළුවන් වෙනවා මේ ආලෝකය මත මේ බල්බ් එක පත් වෙනව හෝ නිවෙනව සකස් කරන්න. අපි දැන් බලමු මේ ගැලීම් සටහන පිළිබඳව. මේ අපි හදන ප්‍රෝග්‍රෑම් එකේ ගැලීම් සටහන අපි ඉස්සෙල්ලා අඳ ගන්න ඕනේ. ඒ අඳපු ගැලීම් සටහනක් මේ තියෙන්නේ. පළමුවෙන්ම අපි start auto light අපේ ප්‍රෝග්‍රෑම් එක මේ නම තියෙනවා. ඒක ආයි අවසන් වෙනවා. මෙතනින් අවසන් වෙනවා. මුලින්ම අපිට තියෙනවා analog input pin එක A0 මේ LDR pin විදියට අපි ඩික්ලෙයාර් කරගන්නවා. ඉස්සෙල්ලාම
මෙහිදී ඩික්ලෙයාර් කරනවා. ඊට පස්සේ ඩිජිටල් පින් 8 එක LED පින් අපි බල්බය පත්තු කිරීමට යොදා ගන්න පින් එක 8 ඒ 8 පින් එක අපි ආයි ඩික්ලෙයාර් කරගන්නවා. ඊට පස්සේ අපි සෙටප් එකට එනවා. සෙටප් එකෙන් පස්සේ තමයි මේ රිපීට් වෙන කොටස, ඒ කියන්නේ ලූප් එක තියෙන කොටසට එන්නේ. දැන් අපි සෙටප් එක බැලුවොත් සෙටප් එකේ තියෙනවා මේ LED පින් එක අවුට්පුට් පින් එකක් විදිහට අපි කන්ෆිගර් කරගන්න ඕනේ. ඒ කොටස මේ ස්ටාර්ට් එකේ සිදු වෙනවා. ස්ටාර්ට් සෙටප් එක ස්ටාර්ට් කරලා සෙටප් අවසන් කරනකොට එය සිදු විය යුතුයි. ඒතර සෙටප් කොටසදී අපි මේ කන්ෆිගරේෂන් එක කරන්නේ. ඉන් අනතුරුව අපේ ප්‍රධාන ප්‍රෝග්‍රෑම් එක ලූප් එක තියෙන කොටස මෙතන. මෙහිදී මේ ආරම්භ වෙනවා, ලූප් එක ආරම්භ වෙනවා. මෙතනින් ලූප් එක අවසන් වෙනවා. ඒ අතරතුර නැවතත් ක්‍රියාත්මක කරන කොටස මෙතන අඩංගු වෙන්නේ. එහිදී මේ සෙන්සර් එක කියවලා LDR පින් එක කියවලා මේ සෙන්සර් වැලියු එක අපි ගන්නවා. මොකද සෙන්සර් කිව්වේ මේ අපි අර LDR අපේ රෙජිස්ටර් එක දැන්ට තියෙන වැලියු එක ආලෝකය මත එය ක්‍රියාත්මකව දැන් ලබා දෙන අගය අපි කියවනවා. ඒ කියවපු සෙන්සර් වැලියු එක යම්කිසි සංඛ්‍යාවට වඩා අඩුයිද කියලා බලනවා. ඒක අඩුයි නම් මොකද්ද කරන්නේ? ඒ සෙන්සර් එකකින් ආපු වැලියු එක සෙන්සර් වැලියු එක අඩුයි කියන්නේ ආලෝකය අඩුයි කියන එක. ආලෝකය අඩුයි නම් මේ බල්බ් එක පත් වෙන්න ඕන. ඒ කියන්නේ අපේ LED පින් එක හයි කරනවා. අනිත් පැත්තෙන් LED පින් එක ලෝ කරනවා. මොකද ආලෝකය යම්කිසි ගානකට වඩා අඩු නැත්තම්. ඒ කියන්නේ ආලෝකයේ එතන ඒ කියන්නේ සෙන්සර් වැලියු එක වැඩි නම් අපි බල්බ් එක ඔටෝමැටිකලි නිවෙන්න ඕන. මේක තමයි අපේ මේ ෆ්ලෝ chart එක. මේක දැන් අපි බලමු ක්‍රියාත්මක කරන්න ප්‍රභවකේතය. අපි බලමු දැන් මේ ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා. මෙහිදී අපි LED බල්බයක් විදුලි ආලෝක තත්ත්වය මත ඒ බල්බය නිවීම හෝ දැල්වීම තමයි මේ ප්‍රෝග්‍රෑම් එකෙන් සිදු කරනු ලබන්නේ. මෙහිදී ආරම්භයේදීම මේ LDR අපි පෙර සාකච්ඡා කර පරිදි මේ LDR පින් එක ඒ ඇනලොග් බිඳුව ලෙස අපි කොන්ස්ටන්ට් ඒ කියන්නේ නියතයක් ගන්නවා. ඒකම LED පින් එක පින් නම්බර් 8 බවට පත් කරන කොන්ස්ටන්ට් එක ඒ ඉස්සෙල්ලම කොන්ස්ටන්ට් එකක් අර්ධකීය මෙහිදී සිදු වෙනවා. ඉන් අනතුරුව මේ තියෙන සෙටප් ප්‍රෝග්‍රෑම් එක. සෙටප් ප්‍රෝග්‍රෑම් එක මේ ප්‍රදේශයේදී ක්‍රියාත්මක වෙනවා. එහිදී LED පින් එක පින් මෝඩ් එක අපි සකස් කරනවා. LED පින් අවුට්පුට් පින් එකක් විදියට සකස් කරනවා. ඒ අවුට්පුට් පින් එකක් මොකද මේ පින් 8 එකෙන් වෝල්ට් 5 ලබා දෙනවද නැද්ද කියන එක මත තමයි මේ බල්බ් එක දැල් වෙන්නේ. ඊට පස්සේ මේ ලූප් කොටස මෙතන ඉඳලා මේ දක්වා ගමන් ගන්නවා. මේ ප්‍රදේශෙදී අපිට ඉස්සලම ලැබෙනවා මේ පෙළියේ සෙන්සර් වැලියු එක. මේ මොකද්ද මේ සෙන්සර් වැලියු එක කියන්නේ? මේ LDR පින් එක තියෙන ඇනලොග් වැලියු එක රීඩ් කරනවා. LDR පින් එකෙන් ලැබෙන වැලියු එක රීඩ් කරනවා. ඒ රීඩ් කළා ඒ අගය 150ට වඩා අඩුයි නම් මේ මොකද්ද වෙන්නේ? LED බල්බ් එක LED පින් එක හයි කරනවා. එහෙම නැත්නම් ලෝ කරනවා. අපි බලමු මේ පරිපථයට යන්නේ කොහොමද කියලා බලමු. පරිපථයේදී මේ අපේ USB ජැක් එක හරහා අපේ මේ Arduino board එක සම්බන්ධ කරලා තියෙනවා. Arduino board එක සම්බන්ධ කරලා තියෙනවා. එහි විදුලිය 5 volt මේ පින් එකෙන් අපි ලබාගෙන තියෙනවා. ground පින් එක මේකෙන් ලබාගෙන තියෙනවා. ඒ board එකේ යට පේලි දෙකේ තියෙන ධනාග්‍රය සහ ඍණාග්‍රය ලෙස මේ බෝඩ් එකට ලබා දෙනවා.
එතකොට මේ බෝඩ් එකෙන් Arduino බෝඩ් එකෙන් අපි ගන්නේ ධනාග්‍රය සහ ඍණාග්‍රය මේ රතු සහ මේ දුඹුරු වයර් එකෙන් ලබා දෙනවා. ඉන් අනතුරුව මේ ඍණාග්‍රය වයර් එකක් මේ වයරය ඍණාග්‍රයෙන් මේ පේලියට එනවා. මේ පේලියේදී අපි දන්නවා මේ ප්‍රදේශයේ දිගටම ඒ වයර් එක සම්බන්ධ වෙනවා. ඉන් අනතුරුව මේ තියෙන්නේ 10000යි ohms. ඒ කියන්නේ 10ක ohms රෙජිස්ටරය. ඉන් අනතුරුව මේ වයර් එක සම්බන්ධ වෙනවා ඒ අග්‍රයට සහ ඉන් අනතුරුව තමයි LDR එක හමු වෙන්නේ. එතකොට මේ වයර් එක කොහෙටද යන්නේ? ඇනලොග් පින් එකට. මෙතන තියෙන ඇනලොග් බිඳුව පින් එකටයි මේක සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ LDR එකෙන් ලැබෙන අගය මෙන්න මේ වයර් එකෙන් මේ Arduino board එක දක්වා ගෙනියනවා. එතකොට මේ තියෙන LDR එක ඒකේ අනිත් අග්‍රයෙන් අපි විදුලිය ධනාග්‍රය සම්බන්ධ කරනවා. මේ යට පෙළේ ධනාග්‍රය තියෙනවා. ධනාග්‍රයෙන් වයර් එකක් ගෙනල්ලා ඒ LDR එකට සම්බන්ධ කරනවා. ඒතර මේක තමයි ඔන්න LDR එක සම්බන්ධ වෙච්ච පරිපථය. අපිට පේනවා 10ක රෙජිස්ටරය සහ LDR එක අතර මැදින් තමයි මේ A බිඳුව ඇනලොග් පින් එකට වයර් එකක් ගෙනියන්නේ. දැන් අපි බලමු මේ LDR එකේ ආලෝකය අඩු වුණොත් මොකද සිදු වෙන්නේ? ආලෝකය අඩු වෙන මම මේ ෆෑන් කපුව මේ ඇතුළට බහලනවා. ඒකට මේ බල්බය පත් වෙනවා. මේ දැන් රාත්‍රී කාලයක වගේ මේ ප්‍රදේශය මම නැවත අයින් කරොත් බල්බය නිවි යනවා. දැන් එළි වෙලා උදේ වගේ තමයි. නැවතත් රාත්‍රී කාලය උදා වෙනකොට බල්බය පත් වෙනවා. අපි නැවතත් එළි වෙනකොට උදේ වෙනකොට මේ බල්බ එක නැවතත් නිවි යනවා. මේ ආකාරයට මේ බල්බය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. මෙහිදී අපි බල්බය කොටස අපි මීට ඉස්සෙල්ලා යොදාගත් පරිපථයමයි මෙහි අඩංගු වෙන්නේ. 8 පින් එකෙන් මේ තැඹිලි පාට වයර් එක මෙතෙක් දක්වා ගමන් ගත්තා. එතනින් විදුලිය පැමිණිය ධනාග්‍රය පැමිණෙන්නේ 8 පින් එකෙන්. ඉන් අනතුරුව මේ රෙජිස්ටරය හරහා මේ LED බල්බ් එක හරහා ඍණාග්‍රය වෙත පැමිණෙනවා. ඍණාග්‍රයට ගියේ මේ වයර් එක මේ ගුරු පාට වයර් එක හරහා ඍණාග්‍රයට ගියා. දැන් මේ ආකාරයට අපිට පුළුවන් මේ ස්වයංක්‍රීය බල්බයක් පත්තු කරන්න. මේ බල්බ් එකට වඩා වෙනත් මීට වඩා වෝල්ටේජ් වැඩි බල්බයක් දැල්වීම තමයි අපේ ඊළඟ උදාහරණයේදී සිදු වෙන්නේ. අපි බලමු මීට වඩා වැඩි බල්බයක් කොහොමද දැල්වන්නේ කියලා. මේ ඉස්සෙල්ලා අපි කරපු ක්‍රියාකාරකමම ඒ අපේ උදාහරණයම තවත් ක්‍රමයකට කරන්න පුළුවන්. මේ ක්‍රමය ඊට වඩා ටිකක් පහසුයි සහ වඩා අපිට පුළුවන් සාමාන්‍ය විශාල බල්බ් එකක් අපි ඉස්සෙල්ලාවත් LED බල්බ් වෙනුවට විශාල බල්බයක් දැල්වීමට අවස්ථාව සකස් කරගන්න පුළුවන්. ඒ සඳහා අපි රිලේ එකක් යොදා ගන්න ඕන. මේ රිලේ එකක් අපි යොදා ගත්තොත් මේ රිලේ එකට අපි අර 8 පින් එකෙන් එන අගය ඇතුළත් කරනවා. මෙතන පින් 3ක් තියෙනවා. ඒ පින් 3 මොකද වෙන්නේ? පින් දෙකකින් එනවා ධනාග්‍රය සහ ඍණාග්‍රය සම්බන්ධ වෙනවා මේ පින් දෙකකට. තුන්වෙනි පින් එකේ අපිට මේ 8 පින් එකෙන් එන එක හෝ බිඳුව අනුව වෝල්ට් 500 අගය අපිට ලැබෙනවා. මේ වෝල්ට් 5 මෙතෙන්ට ලැබුණොත් එහෙම මේ වයර් දෙක සම්බන්ධ වෙනවා. එහෙම නැත්නම් මේ වෝල්ට් 5 මෙතන ලැබෙන්නේ නැත්නම් මේ අග්‍රයට මේ දෙක යා වෙන්නේ නැහැ. ඒක තමයි මේ උපකරණයෙන් කරන්නේ, මේ රිලේ එකෙන් කරන්නේ. ඒකයි. එතකොට අපිට පුළුවන් මේ අග්‍ර දෙකකින් මේ අපි ඇම්පියර් අඩු ඇම්පියර් ධාරාවක් සහිත මේ පරිපථය වෙනුවට වැඩි ඇම්පියර් එකක් සහ වැඩි වෝල්ටේජ් සහිත පරිපථයක් එක්ක ලොකු බල්බයක් අපිට දැල්වීමට හැකියාව ලැබෙනවා.
මෙහිදී අපි ඔබට AC විදුලිය ප්‍රත්‍යවශ්‍ය ධාරාවක් යොදාගෙන මේ ගෘහස්ත විදුලිය අරගෙන උනත් මේ කාර්ය කරන්න පුළුවන්. නමුත් මම ඔබට යෝජනා කරන්නේ ඔබ වැඩිහිටියෙක් සමග නැත්නම් ගුරුවරුන් සමග තමයි මේ කාර්ය කරන්න ඕනේ. ඔබ විදුලියට හුරු නැත්නම් ඔබ විදුලිය පරිහරණය කරලා පුරුද්දක් නැත්නම් මේ කාර්ය කරන්න එපා. අනිවාර්යයෙන් මේ කාර්ය කරද්දී වැඩිහිටියෙක් එක්ක සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් DC කරන්ට් එකත් එක්ක බල්බයක් පත්තු කරන්න. අපි මෙහිදී අපි ඉදිරිපත් කරන්නේ DC කරන්ට් එකකින් වැඩි වෝල්ටේජ් සහිත DC කරන්ට් එකකින් බල්බයක් පත්තු කරන්න තමයි අපි අපේක්ෂා කරන්නේ. අපි දැන් මීට ඉස්සෙල්ලා LED බල්බ් එකක් පත්තු කරන හැටි බැලුවා. දැන් මේ අඳුර අවස්ථාවක්. දැන් රාත්‍රී කාලයේ වගේ දැන් මේ අවස්ථාවේ විදුලි ආලෝකය අපිට ලබා දෙනවා මේ බල්බ් එකෙන්. මේ බල්බේ වෙනුවට විශාල බල්බයක් අපි පත්තු කරන්නේ කොහොමද? මේ වගේ අපි 12 වෝල්ට්ස් යටතේ පත් වෙන මේ LED බල්බ් රාශියක් තියෙන මේ පැටි අපි යොදා ගන්න හදන්නේ. මේ පත්තු කරන්න අපි මේ රිලේ එකක් යොදා ගන්නවා. මේ රිලේ එකට විදුලිය ලබා දෙනවා මේ වයර් එකෙන්. මේ 12 වෝල්ට් අපිට විදුලිය අඩු කරලා දෙනවා AC කරන්ට් එකෙන්. AC කරන්ට් එකෙන් ලබා ගන්න විදුලිය අපිට 12 වෝල්ට්ස් DC කරලා මේ පවර් පැක් එකෙන් අපිට අඩු කරන්ට් එකක් ලබා දෙනවා. ඒ 12 වෝල්ට්ස් යටතේ තමයි මේ LED බල්බ් එළිය පත් වෙන්නේ. මේ වගේම AC බල්බයක් උනත් සවි කරන්න පුළුවන් මේ රිලේ යුනිට් එකට. නමුත් අපි නිර්දේශ කරන්නේ ඔබට AC එක මේ ප්‍රත්‍යවශ්‍ය ධාරා එක වැඩ කටයුතු කරන්න. එය වැඩිහිටියන් සමග කරනවා නම් වඩා හොඳයි කියලා තමයි හිතෙන්නේ. කොහොමුණත් අපි මේ කාර්ය කරන්න පුළුවන් බව තමයි ඔබට පෙන්වන්නේ. මේ DC කරන්ට් එකත් එක්කමයි මේ ක්‍රියාත්මක කරන්නේ. දැන් අපි මේ ආපු කරන්ට් එක මේ ලැබෙන කරන්ට් එක එන එක මාර්ගයක් මේ එනවා ධනාග්‍රය මෙතනට ඇවිල්ලා මෙහි සවි වෙනවා. ඒකම ඒ ඉතිරි අග්‍රය හරහා අපේ LED බල්බයට යනවා. ඒකම අනිත් අග්‍රය මේ වයර් එකේ අනිත් කෙළවරට සම්බන්ධ කරලා තියෙනවා. ඒ කියන්නේ මේ LED බල්බයට මේ වයර් එක සම්බන්ධ කරලා තියෙන්නේ මේ රිලේ එක හරහා. රිලේ එකෙත් මේ පින් දෙක හරහා තමයි සවි කරලා තියෙන්නේ. එහෙමනම් මේ රිලේ එකේ මෙම පින් දෙක යා වුණොත් මේ බල්බ් එක මේ බල්බ් එළිය පත් වෙනවා. ඒ යා කිරීම සිදු කරන්නේ මෙන්න මෙතන තියෙන පින් තුන යටතේ. මේ පින් තුනෙන් පින් දෙකක් තියෙන ධන ඍණ. මෙතන ලබා දෙන්නේ 5 වෝල්ට්ස්. 5 වෝල්ටේජ් එක 5ක් වෙන විදුලි ධාරාව තමයි මෙතනට ලබා දෙන්නේ. ඒ කියන්නේ අපිට Arduino board එකෙන් එන විදුලි ප්‍රමාණවත් මේ ක්‍රියාත්මක කරන්න. ඒ කියන්නේ අපි මේ බෝඩ් එකෙන් ධන ඍණාග්‍ර දෙක අපි අරන් ඇවිල්ලා මේ මුල් පින් දෙකට සම්බන්ධ කරලා තියෙනවා. ඊළඟ පින් එකට තමයි අපි අරන් එන්නේ අපේ මේ බෝඩ් එකේ මෙන්න මේ 8 පින් එකෙන් එන සම්බන්ධතාවය ස්ථානයේම තමයි මේ වයර් එක අපි ගෙනාවේ මේ කෙළවරේ තියෙන පිනෙට. ඒ කියන්නේ මෙතන තියෙන්නේ කුඩා ධාරාවක්. මෙතනින් තමයි දැන් මෙතෙන්ට යම්කිසි විදුලියක් ලැබුණොත් අර පින් දෙක යා කරනවා. දැන් හැබැයි විදුලි මේ පත්තු යුතුයි කියලා අපිට හැඟුණත් මේ අවස්ථාවේ පත්තු වෙන්නේ නැහැ. අපි නමුත් මේක ඉවත් කළොත් මේ බල්බේ පත්තු වෙනවා. එහෙමනම් අපේ මේ රිලේ එකට නිවැරදිව ක්‍රියාත්මක කරන්න වඩා හොඳ ඔය විදිහට සවි කිරීම තමයි. මෙසේ සවි කරන්න නම් අපි ප්‍රෝග්‍රෑමේ පොඩි වෙනසක් කරනවා මම. අපි දැන් ප්‍රෝග්‍රෑම් එකට යනවා. අපි බලමු මේ ප්‍රෝග්‍රෑමේ කරන වෙනස. මේ ආලෝක තීව්‍රතාවය අඩු වෙන අවස්ථාවේදී 150ට වඩා අඩු වෙන විට මේ ලෝ
ඒ කියන්නේ ඩිජිටල් රයිට් LED පින් ලෝ කරනවා. හැබැයි එහෙම නොවන අවස්ථාවේදී ආලෝක තීව්‍රතාවය වැඩි වෙන අවස්ථාවේදී හයි කරනවා. මේ විදිහට අපේ ප්‍රෝග්‍රෑම් එක වෙනස් කළා පොඩි වෙනසයි කරේ මේ දෙපැත්ත මාරු කර එක විතරයි. ඒ කියන්නේ තීව්‍රතාවය අඩු වෙනකොට ලෝ කිරීමත් තීව්‍රතාවය වැඩි වෙනකොට හයි කිරීමත්. අපි මේ රිලේ එක වඩා හොඳින් ක්‍රියාත්මක වෙන්නේ ওই විදිහින් සකස් කළොත් තමයි. අපි මෙය අපේ බෝඩ් එකට ඇතුළත් කරන්නයි යන්නේ, අප්ලෝඩ් කරන්නයි යන්නේ. දැන් අපේ බෝඩ් එකේ පේනවා ඒ අප්ලෝඩ් වෙනවා. ඔව්. දැන් වැසී තිබෙනකොට මේ බල්බ් එක පත් වෙනවා. ඉවත් කරනකොට බල්බ් එක නිවි යනවා. ආයිත් වැසෙන විට බල්බ් එක පත් වෙනවා. ඉවත් කරනකොට නිවි යනවා. එහෙමනම් අපි මේ පත් වෙන්නේ දැන් රිලේ එකකින්. වැඩි ධාරාවක් සහිත බල්බයක් වැඩි ධාරාවක් ගමන් කරන වැඩි වෝල්ටේජ් සහිත බල්බයක් අපිට මේ හිසාවි කරන්න පුළුවන් මේ ආකාරයෙන්. මෙය මම පෙරත් සඳහන් කර පරිදි 230 හයි අපි වෝල්ටේජ් එකක් දක්වා බල්බයක් වුණත් මේ හිසාවි කරන්න පුළුවන්. ඒ ප්‍රවේශයෙන් කළ යුතුයි. ප්‍රවේශයෙන් කරනවා නම් ඔබට මේ විදිහට බල්බයක් නිවෙන්න පත් වෙන සකස් කරන්න පුළුවන්. දැන් අපි බලමු උදාහරණ අංක 4. මෙහිදී අපි ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන විදුලි පංකාවක් තමයි අපි නිර්මාණය කරන්න යන්නේ. කාමර උෂ්ණත්වය අනුව මේ විදුලි පංකාව තියෙන මේ මෝටරය ක්‍රියාත්මක කිරීමට එහෙම නැත්නම් ක්‍රියාත්මක නොකිරීමට සලස්වීම තමයි අපේ මේ උදාහරණය සිදු කරන්නේ. ඒ කියන්නේ උෂ්ණත්වය අඩු වෙනවා නම් යම්කිසි ප්‍රමාණයකට උෂ්ණත්වය අඩු වෙනවා නම් එය මෝටරය ක්‍රියා විරහිත කිරීමත් ක්‍රියාත්මක නොකිරීමට එහෙම නැත්නම් යම්කිසි උෂ්ණත්වයකට වඩා වැඩි වෙනකොට ඒ කියන්නේ අපිට කාමරේ ඉන්න අපහසු නම් මේ ඉබේම විදුලි පංකාව ක්‍රියාත්මක වීමට තමයි අපි මේ වැඩසටහන සකස් කරන්නේ. අපි මේ Arduino Uno බෝඩ් එකත් එක්ක මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් හදන්නේ කොහොමද කියලා බලමු. මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා Arduino Uno මේ බෝඩ් එක. එයාගේම මෝටරයක් DC මෝටරයක් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා මේ LM35 කියන උෂ්ණත්ව සංවේදකයක්. මේක ඔබට ලබා ගන්න පුළුවන් වෙළඳ පොලින්. LM35 මේ උෂ්ණත්ව සංවේදකයක් මගින් අපිට පුළුවන් තියෙන පරිසරයේ තියෙන උෂ්ණත්වය ගැන අදහසක් අපේ මේ බෝඩ් එකට ගෙනියන්න පුළුවන්. ඒ වගේම මේකෙන් ලැබුණු අගය ට්‍රාන්සිස්ටරයක්, ඒ වගේම ප්‍රතිරෝධයක් සහ ඩයෝඩ් එකක් භාවිත කරමින් අපිට සර්කිට් එක සකස් කිරීමට අවශ්‍ය වෙනවා. මේ පරිපථ සවි කරලා සකස් කරලා අපිට පුළුවන් මේ අපේ ෆෑන් එක එහෙම නැත්නම් විදුලි පංකාව ඉබේ ක්‍රියාත්මක කරන තත්ත්වයට පත් කරන්න. මේ උෂ්ණත්ව සංවේදකය ගත්තොත් එහි අග්‍ර 3ක් තියෙනවා. මේ අග්‍ර දෙකක් ධන සහ ඍණ V+ කියන එකට වෝල්ට් 5 වෝල්ට් වෝල්ටේජ් 5ක් වෙන අපේ normal අග්‍රය ඒකත් මේ අන්තිම අග්‍රයට සවි කරාට පස්සේ අපිට මේ මැද තියෙන අග්‍රයෙන් අපිට ගන්න පුළුවන් යම්කිසි අගයක්. මේ ලැබෙන වෝල්ටේජ් එකෙන් ඒ එළියට ගන්න අගය අනුව අපිට කියන්න පුළුවන් මේ පරිසරයේ තියෙන උෂ්ණත්වය මොකක්ද කියලා. ඒ උෂ්ණත්වය මත තමයි මේ උපකරණය මේ සර්කිට් මේ උපාංගය ක්‍රියාත්මක වෙන්නේ. ඒ සංවේදකයෙන් ලැබෙන අගය අපිට උෂ්ණත්වයක් බවට පරිවර්තනය කරන්න සමීකරණයක් හදන්න වෙනවා. මේ Vout අගය යම්කිසි සංඛ්‍යාවකින් 100කින් වැඩි කරලා අපි ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක කරනදී බලමු කොහොමද මේ පරිවර්තනය කරන්න කියලා වඩා හොඳින්. ඒ වගේම මෝටරය ගත්තම
මෝටරයක් අපි සලකුණු කරනවා මේ M අකුරත් එක්ක මේ සලකුණෙන් අපි සංකේත කරන්නේ. දැන් මේ මෝටරයක් අපේ ඇක්චුවේටර් එකක්. දැන් මේක අපි විදුලිය ලබා දුන්නා මෝටරේ ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ විදුලිය විදුලියෙන් ක්‍රියාත්මක වෙන්න නම් මෝටරයකට සාමාන්‍යයෙන් වැඩි කරන්ට් එකක් වැඩි විදුලි ධාරාවක් අවශ්‍ය වෙනවා. මෝටරය මොකද්ද වෙන්නේ? විදුලිය ශක්තිය අරගෙන අපිට ඒක චාලක ශක්තියක් බවට විද්‍යුත් ශක්තිය චාලක ශක්තියක් බවට පරිවර්තනය කරනවා. ඒ නිසා වැඩි විදුලියක් වැඩි ධාරාවක් අපිට යොදවන්න වෙනවා. එහෙම ධාරාවක් යොදවන්න නම් අපේ තියෙන Arduino board එකේ තියෙන pins වලින් ඒක ගන්න බෑ. ඒක නිසා අපිට අවශ්‍ය වෙනවා තවත් මේ voltage වර්ධනය කරන පරිපථයක් අපිට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටරයක් යොදලා මේ වර්ධනය කරනවා. ඒ වගේම අපි ඉස්සර කිව්වා වගේ මේ සංකේතය තමයි අපි යොදාගන්නේ පරිපථයක. මේ තියෙන ඒ වගේ මෝටරයක් ට්‍රාන්සිස්ටරය ගැන ඔබ මීට පෙර ඉගෙනගෙන ඇති. මේ අර්ධ සන්නායක උපාංගයක් මේක. මේ නිර්මාණය වුණු ආකාරය මම මේලායේ විස්තර කරන්න කාලේ මදි. නමුත් ඔබට මූලික තොරතුරු ටිකක් මේ අග්‍ර තුනක් තියෙනවා. මේ අපිට රිමෝට් ස්විච් එකක් විදිහට අපිට භාවිත කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ බිත්තියේ තියෙන ස්විච් එකක් වෙනුවට මේ ඔපරේට් කරන්න පුළුවන් විදුලි ධාරාවක් යැවීම තුළින් මේ ස්විච් එක ක්‍රියාත්මක වෙනවා. මෙහිදී මේ B කියන්නේ බේස්, ඒ වගේම C කලෙක්ටර්, එමිටර් මෙතන තියෙනවා. මේ අග්‍ර තුන මේ බේස් එකට අපි යම්කිසි ඉතා කුඩා ධාරාවක් ඇතුල් කළහොත් මේ C සිට E දක්වා විදුලියක් ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. ඒක තමයි මේ ට්‍රාන්සිස්ටරයේ තියෙන වාසිය. මෙතන ලබා දෙන්න කුඩා කරන්ටයක් වුණාට මේ පරිපථයේ දිගේ විශාල ධාරාවක් ගෙනියන්න පුළුවන්. ඒ නිසා අපිට මෝටරයක් කරකවා ගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් අපි අපේ මෝටරයට වැඩි වෝල්ටේජයක් ලබා දෙන්න වෙනම පරිපථය සකස් කළ යුතුයි මේ ට්‍රාන්සිස්ටරයක් යොදාගෙන. ඒ වගේම මේ ට්‍රාන්සිස්ටර් වර්ගය ඔබ NPN කියන වර්ගයේ ට්‍රාන්සිස්ටරයක්. එය නිරූපණය කරනවා මේ සලකුණෙන් අපි සර්කිට් එකේ එහෙම නැත්නම් අපේ පරිපථයේ මේ සලකුණ යොදලා අපිට පරිපථය ඇඳ පෙන්වන්න පුළුවන්. දැන් අපි අපේ පරිපථය දිහා බැලුවොත් මේ කොටස මේ තියෙන්නේ අපේ අර මූලිකව ලබා දෙන උෂ්ණත්වය පිළිබඳ මිනුම. උෂ්ණත්වය පිළිබඳ මිනුම අනුව අපිට මෙතෙන්ට ලැබෙනවා කුඩා විදුලි ධාරාවක් මෙතෙන්ට ලැබෙනවා. එතකොට මේ ධාරාව ලැබුණොත් මෙතනින් විදුලිය ගමන් කිරීමට හැකි වෙනවා. මෙතන හැකි වෙනවා කියන්නේ මේ 5 වෝල්ට් මෙතන සිට මේ මෝටරය හරහා මේ විදුලිය ගමන් කරන්න හැකියාව ලැබෙනවා. එසේ විදුලිය ගමන් කරන විට මේ මෝටරය ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් මෙන්න මෙතනින් විදුලිය ලබා දීම තමයි අපි අපේ මේ උපකරණයෙන් සිදු කළ යුත්තේ. අපි බලමු ඉතිරි කොටස්. ඊට පස්සේ ඩයෝඩය ඔබ අපි මීට ඉස්සෙල්ලා කතා කරා LED එකත් ඩයෝඩයක්. නමුත් මේක තනියම තියෙන ඩයෝඩ් එකක්. ඒක මෙන්න මේ වගේ තියෙන්නේ කැතෝඩයයි ඇනෝඩයයි. එතකොට මේ විදුලිය සපයන්න ඕනේ අපි මේ පැත්තෙන් මේ පැත්තට. එතකොට විදුලිය ගමන් කරනවා. මේ පටියක් මෙතන තිබෙනවා. මේ පොඩි පටියක්. ඒ පටිය මේ තියෙන ස්ථානය ඍණාග්‍රය විදුලිය යන්නේ ඒ දිශාවටයි. එතකොට මේ සංකේතය මේක වෙනවා. එතකොට එක පැත්තකට විතරයි මේ අර්ධ සන්නායකයක්, මේක එක පැත්තකට විතරයි විදුලිය ගමන් කරන්නේ. ඒක තමයි අපේ ඩයෝඩ් එක තියෙන ලක්ෂණ. අපේ පරිපථය බැලුවොත් අපි මෙතන තියෙනවා LM35. ඒක 5 වෝල්ට් මේ සම්බන්ධ වෙනවා. එර්ත් එක මේ පැත්තෙන් සම්බන්ධ වෙනවා ඍණාග්‍රය.
ඒකෙන් ලැබෙන අගය අපි අරන් යනවා ඇනලොග් පින් එකට. එතකොට ඇනලොග් පින් එකෙන් අපේ මෝටරේ දක්වා ගෙනියන්නේ කොහොමද? අපේ ප්‍රෝග්‍රෑම් එකකින් මොකද කරන්නේ? මේකෙන් ලැබුණු ඇනලොග් අගය යම්කිසි විශාල අගයකට වඩා විශාලද කුඩාද කියලා බලලා මේ මෝටරේට අපි විදුලිය සැපයීම කරනවා. ඒතර කොහොමද ඒක ලබා දෙන්නේ? සිග්නල් එක ලබා දෙනවා මෙන්න මේ 8 පින් එකෙන්. 8 පින් එකෙන් ලැබෙන සිම්බල් අගය අනුව තමයි මේ ට්‍රාන්සිස්ටර් ක්‍රියාත්මක වෙන්නේ. අපිට ඇනලොග් අගය යම්කිසි සංඛ්‍යාවකට වඩා විශාලද කුඩාද කියලා බලලා ඒ නාගය අනුව මේ ට්‍රාන්සිස්ටර් 8 පින් එක හරහා ක්‍රියාත්මක කරනවා. එසේ ක්‍රියාත්මක කරන විට මේ බේස් එකට විදුලියක් ලැබෙන විට මේ පරිපථය සම්බන්ධ වෙනවා, විදුලිය ගමන් කිරීමට සලස්වනවා, මෝටරේ ඒ විට ක්‍රියාත්මක වෙනවා. මේ විදිහට අපිට රැහන් සවි කරන්න පුළුවන්, වයර් සවි කරන්න පුළුවන්. මේ ක්‍රමයක් ටිකක් සංකීර්ණ නිසා මගේ දෙවෙනි ක්‍රමයට මම යන්නයි වෙනින්ම. කොහොමත් අපි පළමුවෙන් බලමු ගැලීම් සටහන. ගැලීම් සටහනේ අපි ඉස්සෙල්ලා වගේම ස්ටාර්ට් එකේදී මේ ඩික්ලරේෂන් අඩංගු වෙනවා. ඒ වගේම අපේ තියෙන සෙටප් එකේදී මේ කන්ෆිගරේෂන් ඩික්ලරේෂන් ඊට පස්සේ කන්ෆිගරේෂන් වෙනවා පින් මොනවද ඉන්පුට් ද අවුට්පුට් ද යන්න ඉන් අනතුරුව අපේ මේ ප්‍රෝග්‍රෑම් එකේ සෙන්ස් එකෙන් වැලියු එකක් කියවනවා. සෙන්ස් එකෙන් එන වැලියු එක ඒ කියන්නේ උෂ්ණත්වය පිළිබඳ මිනුමක්. ඒ උෂ්ණත්වය පිළිබඳ මිනුම යම්කිසි අගයකට වඩා අඩුයිද වැඩිද මෙතන කියන්න පළමුවෙන් ඒක අපි උෂ්ණත්ව මිනුමක් බවට පරිවර්තනය කරගන්න ඕනේ. මේකෙන් ලැබෙන සෙන්ස් එකෙන් අගය වෝල්ටේජ් එක බවට පත් කරලා වෝල්ටේජ් එක ටෙම්පරේචර් එක බවට පත් කරලා. ඒ විදිහට පරිවර්තන කරලා දැන් බලනවා ටෙම්පරේචර් එක යම්කිසි අගයකට 30කට වඩා වැඩි නම් අපිට කියන්න පුළුවන් මෝටර එක ක්‍රියාත්මක වෙන්න. ඒ කියන්නේ 8 පින් එක ඔන් කරන්න කියලා. මෝටර පින් එක. මෝටර පින් කියන්නේ අපේ පින් නම්බර් 8 එකට ඒක ඔන් කරන්න කියනවා. එහෙම නැත්නම් ඕෆ් කරන්න කියනවා. ඉන් අනතුරුව මේ වැඩසටහන අවසන් වෙනවා. මේ ලූප් එක දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා. මේක තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක. අපි මේක ක්‍රියාත්මක කර බලමු. ඒ ක්‍රියාත්මක කිරීමේදී අපි මේ ක්‍රමයට බලමු. අර ට්‍රාන්සිස්ටර් එක ඩයෝඩ් එක යොදා ගන්නට වඩා මේ රිලේ එක යොදා ගන්න එක අපිට වඩා පහසු වෙනවා. ඉස්සෙල්ලා කිව්වා වගේම මේ විදුලිය ධනාග්‍රය ඍණාග්‍රය මේ පින් දෙකට අපි ලබා දෙනවා. ඒ වගේම 8 පින් එකෙන් එන අගය මේ තුන්වෙනි පින් එකට අපි ලබා දෙනවා. ඉන් අනතුරුව මේකට ලැබෙන අගය අනුව මේ අග්‍ර දෙක යා කරනවද නැද්ද කියලා තීරණය වෙනවා. මේ අග්‍ර දෙක යා වුණොත් මේ ෆෑන් එක ක්‍රියාත්මක වෙනවා. මේ අග්‍ර දෙක යා කරන්න විට මේ විදුලිය ප්‍රධාන විදුලිය එන පරිපථය යා වෙනවා. ඊට පස්සේ ෆෑන් එක හරහා ඍණාග්‍රය දක්වා ගමන් කරනවා. මේ විදිහට ෆෑන් එක ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි බලමු මේ වැඩසටහනත් ක්‍රියාත්මක කරලා බලමු. අපි බලමු දැන් ස්වයංක්‍රීය විදුලි පංකාව සකස් කරන අයුරු. දැන් අපි අපේ ආඩිනෝ බෝඩ් එකේ සම්බන්ධ කරලා තියෙනවා. ආඩිනෝ බෝඩ් එකෙන් ධනාග්‍රය සහ يعني පහයි වෝල්ටේජ් 5 අග්‍රය මේ බෝඩ් එකේ ධනාග්‍රයටත් එතනම GRN යටතේ ඍණාග්‍රය මෙතන තියෙන ඍණාග්‍රයටත් සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම අපේ මේ LM35 මේ මෙතන පින් 3 පේලි 3කට එන්න සකස් කරලා තියෙනවා. ඒ පේලි 3න් එන වයර්ස් මේ සම්බන්ධ කරලා තියෙන්නේ එකක් ධනාග්‍රයට අනිත් එක ඍණාග්‍රයට මැද කහපාට වයක යන්නේ ඒ බිඳුව අපේ ඇනලොග් පින් එකට. එතකොට මැද පින් එකෙන් තමයි මේ උෂ්ණත්වය මත වෙනස් වෙන
අගය අපිට මේ A බිඳුව අපේ අග්‍රයට ඒ කියන්නේ ඒ කියන්නේ ඇනලොග් බිඳුව පින් එකට ගෙනියන්න. එතකොට ඉන් අනතුරුව අපේ මේ රිලේ එක යොදලා තියෙනවා. රිලේ එකට අපි ලබා ගන්නේ මේ Arduino board එකෙන් මේ ඇනලොග් පින් එක තියෙන අගය සොයා බලලා මේ පින් එක ඔන් කරනවා එක්ක ඕෆ් කරනවා. මොනවද මේ 8 පින් එකට අපිට දෙනවා ෆෑන් එක වැඩ කරනද නැද්ද කියන සිග්නල් එක. ඒක ගෙනියන්නේ මේ රිලේ එකේ මේ විදුලිය සපයන ඒ කියන්නේ බේස් එක විදියට තියෙන අග්‍රයට. අනිත් අග්‍ර දෙක අපි මේ බෝඩ් එකකින් විදුලිය ගෙනියනවා ඍණාග්‍රය සහ ධනාග්‍රය. මේ පැත්තේ ගත්තම අපිට මේ ලැබෙන 12 වෝල්ට් කරන්ට් එක විදුලිය මේ ගෙනල්ලා මේ කෙළවරේ අග්‍රයෙන් සම්බන්ධ කරලා තියෙනවා. මැද අග්‍රයෙන් ආපහු අපේ ෆෑන් එකට ගෙනියලා තියෙනවා. ඒ වගේම ෆෑන් එකේ ඉතුරු අග්‍රය මේ 12 වෝල්ට් වල ඍණාග්‍රයට සම්බන්ධ කරලා තියෙනවා. දැන් අපි බලමු අපේ ප්‍රෝග්‍රෑම් එක කොහොමද මේ ක්‍රියාත්මක වෙන්නේ. දැන්ට පවතින උෂ්ණත්වය අපි ස්ක්‍රීන් එක බැලුවොත් අපේ තිරය දිහා බැලුවොත් එහිදී අපේ ප්‍රෝග්‍රෑම් එකේ උෂ්ණත්වය පෙන්눔 කරනවා. දැන්ට අංශක 27 ගානක් සඳහන් වෙන්නේ. අපේ ප්‍රෝග්‍රෑම් එකේ අපි සඳහන් වෙන්නේ උෂ්ණත්වය අංශක 37කට වඩා වැඩි වෙනවා නම් මේ ෆෑන් එක වැඩ කරන්න කියන උපදේශය දීලා තියෙනවා. අපි පළවෙනි මේ ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක කරලා පසුව මේ කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙන්නේ කියලා අපි පැහැදිලි කරගමු. පළමුවෙන්ම මම මෙම LM35 ප්‍රදේශයේ තියෙන උෂ්ණත්වය වැඩි කරන්න යන්නේ. මම මේ හෙයා ඩයර් එකකින් උෂ්ණත්වය වැඩි කරනවා. ඒ උෂ්ණත්වය වැඩි කරනකොට ඔබට බලා ගන්න පුළුවන් මේ ෆෑන් එක ක්‍රියාත්මක කරන අයුරු. දැන් මේ උෂ්ණත්වය වැඩි කළ විගස ෆෑන් එක ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. දැන් LM35 ප්‍රදේශයේ තියෙන උෂ්ණත්වය නැවත අඩු විට මේ ෆෑන් එක නැවත ඉබේම ක්‍රියාවිරහිතව එය නැවතිනවා. ආයත උෂ්ණත්වය වැඩි වෙන අවස්ථාවක ඉබේම මේ ෆෑන් එක ඉබේටම මේ විදුලි පංකාව ඉබේම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. දැන් අපි උෂ්ණත්වය අඩු වෙනකොට මෙය ෆෑන් එක නිවි යන අවස්ථාවක් දැන් ටිකක් වෙලා මේ ගමන් කරනකොට උෂ්ණත්වය දැන් අඩු වෙනකොට ඉබේ වැඩි වෙන්නත් නිවි යන්නත් නැවතත් උෂ්ණත්වය වැඩි වෙනකොට ආයි කරකැවෙන්නත් මොන පරිදි මේ ෆෑන් එක මේ විදුලි පංකාව ඉබේ වැඩ කරනවා. දැන් අපි අපේ ප්‍රෝග්‍රෑම් එක දිහා බලමු. ප්‍රෝග්‍රෑම් එකේ මොකද තියෙන්නේ? මුලින්ම සෙන්සර් පින් එක මොකද්ද A0 මේ සෙන්සර් එකෙන් ලැබෙන ඇනලොග් පින් එක බිඳුවෙනි ඇනලොග් පින් එක නීතියක් විදිහට සකස් කරගන්නවා. ඒ වගේම මෝටර් පින් එක අපි හැමදාමත් 8 පින් එක තමයි දිගටම යොදාගත්තේ. 8 පින් එක මෝටර් පින් එක විදිහට නම් කරනවා. අපි සෙටප් වලදී මෝටර් පින් එක අවුට්පුට් විදිහට යොදා ගන්නවා. ඒ කියන්නේ මෝටර් පින් එකට විදුලිය සපයන හෝන් ලබා නොදෙන අවස්ථාවේදී මේ අපේ විදුලි පංකාව වැඩ කරනවද නැද්ද යන්න තීරණය කරන්න තමයි අපි යොදාගන්නේ. මේ serial begin 9600 යන්නෙන් අපි යොදාගන්නේ අපේ මේ අවස්ථාවේ පවතින උෂ්ණත්වය මොකක්ද කියලා අපිට තිරේ බලා ගන්න අපි මේ tools යටතේ අපිට බලා ගන්න පුළුවන් serial monitor එක. serial monitor එක බැලුවොත්
මේ දැනට පවතින උෂ්ණත්වය අපිට පේනවා. මේ සීරියල් මොනිටර් එක ඔන් කරගත්තේ මේ සීරියල් බිගින් 9600 මගින්. ඉන්න අනතුර අපේ ප්‍රෝග්‍රෑම් එක දිහා බැලුවොත් මුලින්ම ලූප් කොටසේදී sensor value එකට analog read එකක් ලබා ගන්නවා sensor pin එකෙන්. sensor pin එක කිව්වේ මොකද්ද? අපේ මේ A බිඳුවට ලැබිච්ච වෝල්ටේජ් එක අනුව තමයි ඒ අගය අපි ලබා ගන්න. analog read මගින් sensor value එකක් ලබා ගන්නවා. මේ value එක sensor value එක මේ වගේ අගයකින් වැඩි කළා සහ يعني 5න් වැඩි කළා 1023න් බෙදීමක් සිදු කරලා තියෙනවා. මේ මගින් මේ සමීකරණය මගින් අපිට වෝල්ටේජ් එකේ අගය සොයා ගන්න පුළුවන්. ඒ වෝල්ටේජ් 100න් වැඩි කළොත් ඒ අවස්ථාවේ ටෙම්පරේචර් එක ලැබෙන්න සකස් කරලා තියෙනවා. දැන් මේ ටෙම්පරේචර් අගය මේ තිරේ දිස් වෙන්න සලස්වලා තියෙනවා. මුලින්ම ටෙම්පරේචර් යන්න TMP යන්නත් මෙහිදී මොකද සිදු වෙන්නේ? if condition යටතේ ඔබ PHP වලත් ඉගෙන ගත්ත ආකාරයමයි මේ if condition එකෙන් පසුව මේ තියෙන වරහන් ඇතුළේ තියෙන ප්‍රකාශය සත්‍ය වූත් මේ ප්‍රකාශය ක්‍රියාත්මක වෙනවා. ඒ අසත්‍ය වෙනවා නම් else යටතේ ඇති මේ කොටස ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් අපි බලමු දැන් ඇත්තටම තියෙන්නේ 26 අගයක් 26 27 වගේ අගයක්. ඇත්තටම දැන් තියෙන්නේ 37ට වඩා වැඩි අගයක් නෙවෙයි else යටතේ තියෙන අගයක්. මොකද්ද ටෙම්පරේචර් අගය 37ට වඩා වැඩි නම් තමයි මෙතෙන්ට එන්නේ. මෙතෙන්දී දැන් ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ අවස්ථාව. මොකද උෂ්ණත්වය දැන් මෙහි තියෙන්නේ 26 ගානක්. මේම කොටස ක්‍රියාත්මක කරන විට මොටර් පින් එකට ලැබෙන්නේ high value එකක්. මොකද අපි high value එකක් යොදන්නේ මේ රිලේ එකේ high value එකක් යදුවොත් තමයි අපිට output එක නිසියාකාරව ක්‍රියා නොකරන අවස්ථාවට ගෙනියන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපිට print වෙනවා තිරේ print වෙන්න හදනවා low කියන වචනය. උෂ්ණත්වය low. ඒ වගේම එහි අගය මේ කොටසෙන් පසුව තමයි temperature අගය print වෙන්නේ. එය low උනත් high උනත් හැම අවස්ථාවෙම ඒ අගය print වෙනවා. එවිට අපි බලමු පසුව උෂ්ණත්වය වැඩි වුණ අවස්ථාවේදී මොකද වෙන්නේ? මොටර් පින් එක low කරනවා. ඒ කියන්නේ low කියන අවස්ථාවේදී මේ රිලේ එකෙන් මොකද වෙන්නේ? රිලේ එක මගින් අපේ විදුලි පංකාව ක්‍රියාත්මක කරන අවස්ථාවටපත් වෙනවා. රිලේ එකේ තියෙන ලක්ෂණය low අවස්ථාවේ තමයි එය ක්‍රියාත්මක කරන අවස්ථාවට ඒ විදුලිය ලබා දෙන අවස්ථාව ලැබෙන්නේ අපිට low කළොත් තමයි. ඒකම ඒ වෙලාවේදී ඇත්තටම උෂ්ණත්වය වැඩි. එය දිස් වෙනවා තිරේ. ඒකම මෙතන අවසානයේ උෂ්ණත්වය කීයද කියලා නැවත print වෙනවා. මේ විදිහට තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක වෙන්නේ. නැවත නැවතත් මේ කොටස ක්‍රියාත්මක වෙන නිසා මේ analog read මගින් උෂ්ණත්වය මයින්නවා. ඒ අවස්ථාවේ වෝල්ටේජ් එක මයින්නවා. යම්කිසි වෝල්ටේජ් එකට නියමිත අගය මෙතෙන්දී ලබා ගන්නවා. මෙම සමීකරණය මගින් ඉන්න අනතුරුව උෂ්ණත්වයේ අගයක් සොයා ගන්නවා. මේ ආකාරයෙන් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක වෙන්නේ. අපි බලමු මම නැවතත් ඔබ තිරේ දිහා බලාගෙන ඉන්න අතරතුරේ මම මේ උෂ්ණත්වය වැඩි කිරීමට උත්සාහ කරනවා. මම මේ එයාර් ඩයර් එකක් කොණ්ඩේ වේලන යන්ත්‍රයක් මගින් තමයි ඉස්සෙල්ලා උෂ්ණත්වය වැඩි කරන්න උත්සාහ කරේ. ඒ මගින් ඉක්මනින්ම විදිහේ මේ උෂ්ණත්වය වැඩි වෙනවා. නමුත් මම මේ අතින් ඇල්ලුවත් යම්කිසි ක්‍රමයෙන් වැඩි වෙගෙන යනවා. දැන් 30 බවටපත් වුණා 31 බවටපත් වුණා. මගේ ඇඟේ උෂ්ණත්වය 32 මේ විදිහට වැඩි වුණා. නැත්නම් මම අතහැරියොත් ඒ උෂ්ණත්වය අඩු වෙන බව අඩු වෙගෙන යනවා. නැවතත් 30 29 මේ වගේ අගයන් වලට පැමිණෙනවා.
දැන් ඔබට පැහැදිලි ඇති මේ ආඩ්නෝ බෝඩ් එකක් එක්ක අපි කොහොමද අපේ ක්‍රියාකාරකම් සූරු ක්‍රියාකාරකම් බවට පත් කරගන්නේ කොහොමද කියලා. අපේ දැන් ෆෑන් එකක් ඉබේ ක්‍රියාත්මක කරන විදුලි පංකාවක් ඉබේ ක්‍රියාත්මක කරන විදිහට අපි සකස් කරගත්තා. ඒ වගේම ඊට පෙර විදුලි බල්බයක් ඉබේ ක්‍රියාත්මක ඉබේපත් වෙන්න සහ නිවෙන්න අපි සකස් කරගත්තා. මේ වගේ තවත් ක්‍රියාකාරකම් ගණනාවක් එක්ක නැවතත් අපි ඊළඟ පාඩමේදී හමු වෙමු. එහෙමනම් ආයුබෝවන්.